උත්තාන සමයේ තෙවන සතිය සිකුරාදා මෙනෙහි කිරීම. මගේ ආදරණීය ප්‍රේමවන්තනි දිව්‍ය සප්‍රසාද වහන්සේ ගැන කතා කරන ගැඹුරු සංවාදයේ අවසානයේ අපි එන්නේ. උන්වහන්සේ කතා කරලා කියනවා දිව්‍ය සප්‍රසාද වහන්සේ දිව්‍ය සප්‍රසාද ඔබ මාගේ මාංශය අනුභව කරද්දී මාගේ රුධිරය පානය කරද්දී ඔබ මා සමග එක්කෙනෙක් වෙනවා කියලා. මේක උන්වහන්සේ කොහෙත්ම ධ්‍යාන කරන්නේ නැහැ මේ කියවීම. ජුදෙව්වරු පිළිගන්නවද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. උන්වහන්සේ සත්‍ය නම් ඒ සත්‍ය උන්වහන්සේ ප්‍රකාශ කරන්න ඕනේ. සත්‍යයට සත්‍ය ධ්‍යාන කරන්න හැකියාවක් නැහැ. මිනිස්සු කැමති හෝ අකමැති. ඒක තමයි සත්‍යය. එවිට ජුදෙව්වරු වුණ අතර විවාද කරමින් මේ මිනිසාගේ මාංශය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේදයි කිය. එබැවින් ජේසුස් වහන්සේ වුන් මෙසේ යමතුසේක. දැන් ඒක තමයි බෙදීමේ කාරණාව වෙන්නේ. බෙදීමේ ලක්ෂ්‍ය වෙන්නේ. එයාලා ભેද භින්න වෙන කාරණාව ඒකයි. ඒ මොකද එතන ඒ ભેද භින්න වෙන්නේ. එයා මාංශ දිව්‍ය සප්‍රසාදය කියන අනිත් ඔක්කොම හරි මේ ගැන්වීම පිළිගන්න බෑ. ජේසුස් තිබුණා ඒකට ධ්‍යාන කරලා තේරෙන විදිහට මේවා කරන්නේ නැහැ. යේසුස් අධිකාරියකට කාලයක් දෙන්නෙත් නැහැ. උන්වහන්සේ කියන්න තියෙන දේ කෙලින්ම කියනවාමයි මගේ ප්‍රමාන්තනේ. ඒ බැවින් ජේසුස් වහන්සේ මෙසේ අමුතුසේක. ඒකාන්තයෙන් මම ඔබට කියනවා. ඔබ මිනිස්ය පුත්‍රයාණන්ගේ මාංශය අනුභව නොකරන්න වුණම්, ඔහුගේ රුධිරය පානය නොකරන්න වුණම්, ඔබ තුල ජීවනය නැත. කොච්චර බරපතලයිද කියනවා. එනම් ඔබ තුල ජීවනයක් නැහැ. ජීවිතය සහ ජීවනය දෙක. ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ජීවත් වෙන්නම් වාලේ. මේ ජීවනයේ පෝෂණය වෙන ඔබ මගේ ප්‍රමාන්තනේ ඔබ වෙනම ජීවිත රටාවකට යනවා. සප්‍රසාදික ජීවිත රටාවක්. ඒකයි වචනේ කතා කරලා කියන්නේ. යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේ හෘදේ පානය කරන්නේ උඩ සදාතන ජීවිතය ඇත. තවද මම අන්තිම දවසේ උත්තාන කරන්නේ. අද මාගේ මාංශය සැබෑ ආහාරය වේ. මාගේ රුධිරේ සැබෑ පානය වේ. මාගේ මාංශය අනුභව කරන මගේ රුධිරේ පානය කරන තැනත්තේ මා තුල ජීවත් වන්නේ මම ද ඔහු තුල ජීවත් වෙන්නේ. මා ගැඹුරු සම්බන්ධතාවයක්. ගැඹුරු බැඳීමක්. ඒක අද සාවුලුව උන්වහන්සේ පාවුලු කරන අත්දැකීම. ඒ කියන්නේ සප්‍රසාදික ජීවිතයට ගන්න විදිය. දැන් උන්වහන්සේගේ මාංශය අනුභව කරන්නේ නැති තැනක ලෝකේ ජීවත් වෙච්ච විදියක් තියෙනවා සාවුලු. එයා ගමාලියල්ගේ ගෝලයෙක්, එයා ප්‍රසිද්ධ කෙනෙක්, එයා පරිසිවරයෙක්. මේ ඔක්කොමත් එක්ක සැලසුම් සහගතව මොසස්ගේ විවස්ථාව කෙලසනයි කියන මේ කිතුණුවන්ව මරන්න මායක පුංචි කෙනෙක් ලියුමක් අරගෙන දමස්කයට යන්නේ. එතන සිනගෝගේනොත් අර මිනිස්සුන් අරගෙන ඇවිල්ලා මෙතනට එක්කගෙන මේ මාංශය තුළ සැලසුම් කරන විදිය. ජීවත් වුණාට ජීවනයක් නැති ජීවිතයක්. උන්වහන්සේ එතනට ගන්න විදිය බලන්න. එකල සාවුල් එහෙම දමස්කයට යන අතරදී ඒ ඇදහිල්ලට ඔහු උත්තම පුංචිකයෙක් වෙත ගොස් ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බන්ධ වුවොත් ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන්න පිණිස. දැන් ඇදහිල්ලට අයත් කියන වචනය හරිම පරිවර්තනය මගේ ප්‍රමාන්තනේ. Those who are in the way. මාර්ගයේ ඉන්න අය. මාවතේ ජනතාව. උන්වහන්සේ තමයි මාර්ගය වෙන්නේ. ඒ කියන්නේ ජීවිත රටාවක්, ගමනක්. කුරුසිය දරාගෙන යන ගමනක්. ඉතින් මාවතේ පිරිස මාවත ඇදහිල්ල නැත්නම් මාවත කියන තැන අයව මුණගසන්න සාවුලුව මාවතේ තමයි අනන්ත ක්‍රම ස්වාමීන් වහන්සේ. එතනදී එයාලගේ ජීවිතය බලන්න මේ මාවතේ ඉන්න මිනිස්සු ජේසු අදාහගත්ත අය, සප්‍රසාදය අනුභව කරන අය, රුධිරේ පානය කරන අය, ඔහු තමන් ගමන් කරමින් සිටි දමස්කේ ලං වූ කල ආසින් හදිස්සියෙන් ආලෝකයක් ඔහු ආවට බැබලෙමින් ඔහු භ්‍රාන්ත වී බිම වැටුනේ. දැන් ජීවත් වෙනවා හැබැයි අන්ධකමක. අන්ධකමින් ජීවත් වෙන්නේ. ජීවනය කියන්නේ ඔබ හරි ආලෝකේ. පාවුලුතුමා සාවුලු කියන චරිතය මොසස්ගේ ව්‍යවස්ථාව යා හිතුවයි කියන හරි කියලා හිතන තලයෙන් එයා ගමන යනකොට ඇගේ ගමන බාධා වෙලා එළියකින් එයා වඳුරු වෙන්නේ. එළියෙන් අන්ධ වෙන්න බෑනේ. ඇයි ඒක පරස්පරයක්. ඒ පරස්පරයකින් උනාසේ කතා කරන්නේ ගිනි ගන්න පඳුරකින් වගේ හරියට. ඒ කියන්නේ ඒ එළිය මගේ අඳුර
මගේ එළියමට අඳුරක් වෙලා. ඊදවල කතා කරන්නේ. මගේ එළිය අඳුරක් වුණායින් පස්සේ මොනවා කරන්නද? පවුලතුමා සාවුරු කියන චරිතය දැක්ක ආලෝකයේ අඳුරක්. ඒකයි උන්වහන්සේගේ එළිය වෙද්දී යා අන්ධ වෙන්නේ. ඒක ගැඹුරු අත්දැකීමක්. මගේ ආදර ප්‍රේමන්තනේ ස්වාමීන් වහන්සේට කතා කරනවා. ලංගු කල සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්දයි කියන හඬක් කොට ඇසිනි. ඒ හඬ ඇහෙන්නේ ඔහු බිම වැටුණයින් පස්සේ. දූවිල්ල කන්න ගත්තයින් පස්සේ. දූවිල්ලෙන් හැදිච්ච මනුස්සයා දූවිල්ලටම යනවා වගේ. ජොයල් පුතේ කතා කරන විදියට දූවිල්ලෙන් හැදිච්ච මනුස්සයා ගෑදර ප්‍රේමන්තනේ මේ දූවිල්ල කියන්නේ තමගේ බිඳුව. තමුන් හදපු පදාර්ථයටම වැටෙනවා. තත්ත්වතානාන්තර නන්නත්තර කරලා. එතනින් දූවිල්ලට වට්ටලා තමයි උන්වහන්සේ හඬ ඇහෙන්නේ. උන්වහන්සේ කතා කරලා කියන්නේ මොකක්ද? සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්ද. අරුගනේ ජේසුස් හම්බ වෙලත් නැහැ පාවුල්. සාවුල් කොහොමද ජේසුස් පීඩා කරන්නේ? අස්කනා මම බුදුර ස්වාමීනි ඔබ කවරෙක්ද ඇසි? මම ඔබ විසින් පීඩා කරන ලබන ජේසුස්. ස්ථාප්‍රසාදය අනුභව කරන්නේ. ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක බද්ධ වෙනවා එක්කෙනෙක් වෙනවා. ඔබයි උන්වහන්සේ එක්කෙනෙක් වෙනවා. ගලාති 2:20 කියන්නේ ඒකයි. තවදුරටත් මාතුල ජීවිතේ මම නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ. ඔබ එක්කෙනෙක් වෙන අත්දැකීම. සප්‍රසාදයේ යාත්‍ර ප්‍රමාතනේ උන්වහන්සේ සක්‍රමෙන්තුගත වැඩ සිටීම සප්‍රසාදයේ තුල පූපේ තුල උන්වහන්සේ ජීවමාන වෙනවා. අපි රහස්මය වගේ සාංගික වැඩ සිටීමක්. ජනතාවත් එක්ක උන්වහන්සේ ඉන්නවා. ඒ ජනතාවත් එක්ක ඉන්නවා කියන ගැඹුරක්. එතන මගේ ආදර ප්‍රමාතනේ ඒ අත්දැකීම තුලයි මට කටයුතු කරන්නේ. ඒ අත්දැකීම තුලයි ඔහුව සම්බන්ධ කරගන්නේ. බලන්න එයාලා පීඩා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. සප්‍රසාදය හරහා ක්‍රිස්තුස් වහන්සේ සහ ජනතාව එක්කෙනෙක් විදිය බලන්න. වචනේ කතා කරලා කියනවා මගේ මාංශය සැබෑ ආහාරය වේ. මගේ රුධිරය සැබෑ පානය වේ. මගේ මාංශය අනුභව කරන මගේ රුධිරය පානය කරන තැනදී මා තුළ ජීවත් වෙන මම ඔහු තුළ ජීවත් වෙනවා. මා පියාණන් වහන්සේ නිසා ජීවත් වෙන නිසා ලෙසම මා අනුභව කරන තැනදී මා නිසා ජීවත් වේ. දැන් මෙතනදී උන්වහන්සේව අනුභව කරද්දී ඒ ජනතාව ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වුණා. පීඩාව මැද්දේ උන්වහන්සේ නිසා ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් අනනියස්ට කතා කරලා කියන්නේ මොකක්ද? අනනියස්ට කතා කරලා කියනවා මේ සාවුලු කියලා කෙනෙක් ඉන්නවා. එයා වාලේප කරන්නේ. මොකද? උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන්නේ ඔහු මගේ නාමය උදෙසා මගේ දහම විජාතීන්ට අරගෙන යන්න ඉන්න භාජනයක්. සහෝදර සහෝදර ඔබට පෙනීම ලැබෙන පිණිසද ඔබගේ ශුද්ධාත්මයන්ගේ එත් සමිධානයට උඩ කතා කොට යන්න. මන්ද ඔහු මාගේ නාමය විජාතීන්ද රජුන්ද ඊශ්‍රායල් පුත්‍රයන්ද වෙත ගෙන යාමට මා විසින් තෝරාගත් භාජනයකි. භාජනය. ඒතර තෝරාගත්ත භාජනය. හදලා තියෙන එකට. හැබැයි පස්සේ වෙන දේවල් පුරවගෙන. ඒකයි භාජන හිස් කරන්නට ඕනේ. දූවිල්ල කන දනකට වටන්නට ඕනේ. එතනින් උන්වහන්සේ වරප්‍රසාදය පුරවනවා. ඔහු මාගේ නාමය නිසා කොපමණ දුක් විඳින්න ඕනේද කියලා ඔහුට දන්වන්න කිය. සප්‍රසාදික ජීවිතය කියන්නේ ඒක. මගේ නාමය නිසා දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ අර එදා දුක් විඳ ඊශ්‍රායල් ජනතාව, ජුදා ජනතාව ජේසුව වළඳගත්තා. කිතුණුවන්. එයාලා දුක් විඳි ජේසුව දුක් විඳා වගේ. දැන් පාවුලතුමා ජේසුත් එක්ක ඒකාත්මික වෙන්නට යන නිසා පාවුලතුමා දුක් විඳිද්දී ජේසුස් දුක් විඳින්න යනවා. ඒ ජේසුගේ දුකට පාවුලතුමා සම්බන්ධ වෙන්නට යනවා. පාවුලතුමා ජේසුස් එක්කෙනෙක් වෙන්නට යනවා. ඒක මහා ගැඹුරු අත්දැකීම. තවදුරටත් මාතුල ජීවිතේ මම නෙමෙයි උන්වහන්සේ. මගේ ආදර ප්‍රේමන්තනේ එනිසා සාවුලුගේ චරිතයේ සාවුලු පාවුලු වෙද්දී එයාගේ අරමුණ විජාතීන්ට දහම අරගෙන යන භාජනය. එනිසා ඔබවත් මාවත් ස්වාමීන් වහන්සේ සප්‍රසාදික කියන තාලෙට ගන්න. ජේසුස් දාන වෙන විතනයක් නැහැ. වෙන විදියක් නැහැ. ඔබ මාව අනුභව කරන්නම වෙනවා. මාව පානේ කරන්නම වෙනවා. ඒකද වෙන තෝරා ගැනීමක් නැහැ. බල ගමනේ ගැඹුරට යන්න ඔය ගැඹුරු බද්ධ වීම, සම්බන්ධ වීම, සාංගික වීම අත්‍යවශ්‍යයි. එනිසා ශුද්ධාත්ම ආගමනයට සූදානම් වෙන අපි
ශුද්ධාත්ම බලයෙන් පිරෙන්නට අපි අතුලාන්ත විමස ගන්න අපි මේ සප්‍රසාදික ගැඹුරු අත්දැකීම තුළ තවදුරටත් මාතුල ජීවත් වෙන්නේ මම නෙමෙයි උන්වහන්සේ කියන තැනක. උන්වහන්සේගේ අතීතයේ ක්‍රිස්තුදයට සම්බන්ධ වෙමින් උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නට තීරණය කරන්නට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්පිරයි.